ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් බිස්කොම් YouTube channel එකට. අපි කතා කරමින් ඉන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2020 අවුරුද්දේ කොමර්ස් විෂයට අදාළව නිකුත් කරපු past paper එක. ඉතින් මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකෙන් මම කතා කළා ඔයාලත් එක්ක මේ past paper එකේ first paper එකේ පළවෙනි ප්‍රශ්න 20. මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන් first paper එකේ දෙවෙනි ප්‍රශ්න 20 සාකච්ඡා කරන්න. වීඩියෝ එකට යන්න කලින් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න. ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝස් රාශියක් ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. 21 වෙනි ප්‍රශ්නේ බලන්න. ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක බැර සටහන පහත දැක්වේ. හොඳට බලන්න බැර සටහන තමයි මේ තියෙන්නේ. මුදල් ගිණුම බැර 4500යි ලද වට්ටම් ගිණුම බැර රුපියල් 500යි. කලබලයට දැන් මෙතන දෙකක් තියෙනවානේ. එතකොට මුදල් ගිණුම හර කියලා හිතෙන්නත් පුළුවන් වුණාට. ඒක නිසා වැරදියට වටහා ගන්න එපා. මේ දෙකම තමයි මේ බැර සටහන කියලා කියන්නේ මේ දෙකටම. ඉතින් බලන්න මුදල් 4500ක් බැරලා තිනවා ලද වට්ටම් 500ක් බැරලා තියෙනවා. එහෙනම් කුමන හෝ දෙයක් හර වෙන්න එපා නේද? අපි දන්නවනේ දිත්ත සටහන් රීතියට අනුව මොකක් හරි එකක් බැර වුණොත් අනිවාර්යෙන් හර සටහනකුත් තියෙනවා ඉතින්. ඉතින් ඒක නිසා හර සටහනක් එනවා නම් ඒකේ වටිනාකම කීයක් වෙන්න ඕනේද? අනිවාර්යෙන් මේ දෙකේ එකතුව 4500 500 එකතුව. මොකක් හරි දෙයක් හර වෙනවා ඒක එකතුව 5000 වෙන්න ඕනේ. එතකොට හර 5000යි බැර 5000යි මේ දෙකේ එකතුව. හරි. දැන් බලන්න මොකක්ද මේ බැර වෙලා තියෙන්නේ කියලා. මුදල් බැර වෙලා තියෙනවා 4500ක්. ලද වට්ටම් බැර වෙලා තියෙනවා 500ක්. මෙතනින්ම අපිට යම්කිසි දෙයක් ඇඟ වෙනවා නේද? මොකක්ද මුදල් බැර කියන්නේ? අපි මුදල් ගෙවලා තියෙනවා කාට හරි. ඒක තේරෙනවනේ. දැන් මෙතන මුදල් හර වුණා නම් අපිට මුදල් ලැබිලා තියෙනවා. මුදල් බැර වෙලා තියෙන්නේ අපි කාට හරි මුදල් ගෙවලා තියෙනවා. අන්න එහෙම ගෙවන්න යද්දී අපිට වට්ටමක් ලැබිලා තියෙනවා. ඒක තමයි මේ ලද වට්ටම් බැර 500යි කියලා කියන්නේ. ලද වට්ටම් ආදායමක් නිසා තමයි අපි මේ බැර කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? අපි ණය හිමියෙක්ට මුදල් ගෙවලා තියෙනවා. ඒ ණය හිමි වගකීම විය යුත්තේ 5000යි. එතකොට 5000ම එපා කියලා අපිට 500ක වට්ටමක් දීලා තියෙනවා. ඒක තමයි මේ ලද වට්ටම් ගිණුමින් පෙන්වන්නේ. එතකොට අපේ මුදල් ගිණුමෙන් අපිට හරියටම ඇත්තටම ගිහිලා තියෙන්නේ 4500ක් විතරයි. ණය හිමි වගකීම 5000ම අඩු වෙන්න ඕනේ. ණය හිමියෝ හර වෙන්න ඕනේ 5000ක්. ඒක තමයි මෙතන සාමාන්‍ය අපිට හිතෙන විදිහට සටහන විය යුත්තේ. අපි බලමු ආන්සර්ස් ටික. එක බලන්න රුපියල් 500ක වට්ටමක් අඩු කර 5000ක භාණ්ඩ අත්පිට මුදලට ගැනීම. දෙකක් බලන්න. රුපියල් 500ක වට්ටමක් අඩු කර රුපියල් 5000ක භාණ්ඩ ණයට ගැනීම. මෙතන වෙනස මොකක්ද? පළවෙනි එක අත්පිට, දෙවෙනි එක ණයට. ඒක විතරයි මෙතන පළවෙනි දෙකේ වෙනස් වෙන්නේ. ඒ වුණාට මම කියනවා මේ දෙකම ආන්සර්ස් විදිහට අපිට ගන්න බැහැ කියලා. ඒකට මොකක්ද හේතුව වෙන්නේ? ඒකට හේතුව හොඳට බලන්න මේ එකයි දෙකයි. ඒ දෙකම වෙන්නේ මේ භාණ්ඩය මිලදී ගන්න වෙලාවෙමයි. මම තව පැහැදිලි කරන්නම්කෝ. හිතන්නකෝ ඔයා කඩේට ගිහිල්ලා මොනවා හරි දෙයක් ගන්නවා කියලා. ඒක සල්ලි වලට වෙන්නත් පුළුවන්, ණයට වෙන්නත් පුළුවන්. අන්න ඒ කඩේට ගිහිල්ලා ඔයා ඒක ගන්න වෙලාවේ වෙන සිදුවීම තමයි මේ එකෙනුයි දෙකෙනුයි පැහැදිලි කරන්නේ. එතකොට ඔයා ඉගෙනගෙන තියෙනවා භාණ්ඩයක් මිලදී ගනිද්දි හෝ ණයට ගනිද්දි ඒ වෙලාවේ වෙළඳ හිමියා ඔයාට ලබා දෙන වට්ටම ඔයා ඉගෙනගෙන තියෙනවා. ඒකට නමක් කියනවා. ඒකට තමයි අපි කියන්නේ වෙළඳ වට්ටම් කියලා. ඉතින් ඔයාලා දන්නවා අපි වෙළඳ වට්ටම් ගිණුම් තියන්නේ නැහැ. නේද? අපි ගිණුම් තියන්නේ මුදල් වට්ටම් විතරයි. එතකොට මේ එකයි දෙකයි සටහන් වෙන්නේ වෙළඳ වට්ටම. ඔයා ඒ ගනුදෙනුව කරද්දි ඔයාට දෙන වට්ටම. තවත් විදිහට කියනවා නම් ලකුණු කළ මිලෙන් ඔයාට යම්කිසි අගයක් අඩු කරලා දෙන වටිනාකම. ඒක තමයි වෙළඳ වට්ටම. එතකොට මෙතන මේ ගනුදෙනුව අපි වෙළඳ වට්ටම් සටහන් කරන්නේ නැති නිසා අනිවාර්යෙන් මෙතන තියෙන්න ඕනේ මොකක්ද මේ තියෙන්නේ මුදල් වට්ටම. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් මේ භාණ්ඩය අරන් තියෙන්න ඕනේ ණයට. හරිද? ඊට පස්සේ දවසක අපි මේ ණය පියවන්න යද්දි අන්න එතනදිත් එයාලා අපිට වට්ටමක් දෙන්න පුළුවන්. කවදා හරි ණය පියවන්න අපි යනවනේ. එතකොට එයාලා ආයේ වට්ටමක් දෙන්න පුළුවන්. අන්න ඒවට තමයි මුදල් වට්ටම් කියන්නේ. ඉතින් මෙතන වෙලා තියෙන්නේ අන්න ඒ වගේ මුදල් වට්ටම. ඒ කියන්නේ පස්සේ ණය පියවන්න යද්දි වෙලා තියෙන දෙයක්. බලන්නකො තුන්වෙනි එක 110ක වට්ටමකට යටත්ව 5000ක ණය හිමියෙකුට මුදල් ගෙවීම. ඒක හරි නේද? 110ක වට්ටමකට යටත්ව 5000ක ණය හිමියෙකුට
මුදල් ගෙවීම. එතකොට අපි මේ ණය හිමියට 5000ක් ගෙවනවා. එයා කියනවා අපිට මට 5000ම එපා 10%ක් අඩු කරලා මට 4500ක් විතරක් දෙන්න කියලා. ඉතින් අපිට ආදායමක් විදිහට ලදවට්ටම් කියන එක එනවා රුපියල් 500ක. ඒක තමයි මේ සටහන් වෙලා තියෙන්නේ. හතරත් බලන්න 110ක වට්ටමකට යටත්ව 5000ක ණය ගැතියෙකුගෙන් මුදල් ලැබීම. ඒක වැරදි නේද? මොකද ණය ගැතියෙකුගෙන් මුදල් ලැබුණොත් මුදල් හර වෙනවා. ඒ වගේම අපිට වියදමකුත් හට ගන්නවා දුන් වට්ටම් කියලා. එතකොට සටහන් වෙන්න ඕනේ මුදල් ගිණුම හර දුන් වට්ටම් හර ණය ගැතියෝ බැර විදිහට. එහෙනම් නිවැරදි පිළිතුර අංක 3. 22 වෙනි ප්‍රශ්නේ බලන්න. ඇඳුම් මැසීමේ ව්‍යාපාරයකට මහන මැෂින් 5ක් රුපියල් ලක්ෂ 5කට අත්පිට මුදලට ගැනීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. මෙතන හරි ලේසි ඔයාලට තෝරන්න. මොකද දන්නවද? බලන්න මෙතන කියලා තියෙන දේ. ඇඳුම් මැසීමේ ව්‍යාපාරයකට මෙයා ගන්නවා මහන මැෂින් 5ක්. හරිද? වටිනාකම කීයද? ලක්ෂ 5යි. හරිද? මෙන්න මේ වචනේ බලන්න. අත්පිට මුදලට ගැනීම. අත්පිට මුදලට ගැනීම. මේ කියන්නේ සල්ලි දීලා ගන්නවා කියන එක. එහෙනම් අනිවාර්යෙන්ම සල්ලි දීලා ගන්නවා නම් මොකක් ගත්තත් අනිවාර්යෙන් මූලික පොත වෙන්න ඕනේ මොකක්ද? මුදල් පොත නේද? ඉතින් මෙතන මුදල් පොතේ තියෙන ආන්සර්ස් තියෙන්නේ එකයි දෙක විතරයි. ඒ වුණාට අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඇයි මේක ගැනුම් ජර්නලයට එන්නේ නැත්තේ? අපි දන්නවා ගැනුම් ජර්නලයට එන්නේ අපි ගන්න වෙළඳ භාණ්ඩ ණයට ගත්තොත්. වෙළඳ භාණ්ඩයක් ඒ කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්න භාණ්ඩයක් ණයට ගත්තොත් තමයි ගැනුම් ජර්නලයට එන්නේ. ඉතින් මෙතන එහෙම එකක්ද වෙන්නේ නැහැ. එහෙනම් ගැනුම් ජර්නලයට නෙමෙයි මේක එන්නේ. මේක අනිවාර්යෙන් එන්නේ මුදල් පොතට. පොදු ජර්නලයටත් නෙමෙයි. මොකද පොදු ජර්නලයට එන්නේ ස්ථාවර වත්කම් ණයට ගත්තොත්. මේක සල්ලි දීලා ගන්න. ඒක නිසා ඒකත් නෙමෙයි. මුදල් පොත තමයි අපේ මූලික සටහන් පොත වෙන්නේ. මූලාශ්‍ර ලේඛනය වෙන්නේ. එතකොට මේක ගෙවීමක්නේ. අත්පිට මුදලට ගැනීමනේ. මේක කියන්නේ ගෙවීමක්. අපේ මුදල් එළියට යනවා. ඒක නිසා මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ගෙවීම් වවුචරේ. හරි. 22ට නිවැරදි පිළිතුර අංක 2. 23 වෙනි ප්‍රශ්නේ බලන්න. රෙදි පිළි වෙළඳ ව්‍යාපාරයක පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනුව කුමක්ද කියලා අහනවා. බලන්න 1 50000ක භාණ්ඩ තොගයක් ණයට ගත්තොත් අපි මොකේද සටහන් කරන්නේ? බලන්න ණයට ගන්නේ ඒ වගේම භාණ්ඩ තොගයක්. ඒ කියන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගත්තොත් අපි මොකේද සටහන් කරන්නේ? ගැනුම් ජර්නලය. එහෙනම් ඒක වැරදි. 2 බලන්න රුපියල් 10000ක ණය හිමියෙකුට මුදල් ගෙවීම. අපි කලිනුත් කතා කරා නේද? මුදල් ගෙවීම කියන වචනයෙන්ම අපිට තේරෙනවා මෙතන මුදල්මය ගනුදෙනුවක් වෙලා තියෙනවා. එහෙනම් මූලික සටහන් පොත වෙන්න ඕනේ මුදල් පොත. එහෙනම් ඒකත් වැරදි. 3 රුපියල් 2000ක් වූ අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. රුපියල් 2000ක් වූ අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. මම කලිනුත් කිව්වනේ ඒක ලේසි අඳුන ගන්න. මොකද මුදලින් ගෙවලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේක අපි ලියන්නේ මුදල් පොතේ. මෙන්න බලන්න මේ 4 වෙනි එක රුපියල් 80000ක ඡායා පිටපත් යන්ත්‍රයක් ණයට ගැනීම. හරි. මෙතන ඡායා පිටපත් යන්ත්‍රයක් කියන්නේ ස්ථාවර වත්කමක්. ඒක ගන්න අපි ණයට සල්ලි දීලා නෙමෙයි. ණයට ගන්න. ස්ථාවර වත්කම් ණයට ගත්තොත් අපි සටහන් කරන්නේ කුමන මූලික පොතේද? ඔයාලා දන්නවා ස්ථාවර වත්කමක් ණයට ගත්තොත් අපි සටහන් කරන්නේ පොදු ජර්නලයේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. බලන්න 24 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරයක 2020 දෙසැම්බර් මාසයේ සුළු මුදල් වියදම 1900ක් විය. මෙහෙම කියද්දී ඔයාලා ටයිම් ලයින් එකක් හරි ඇද ගන්න, තේරුම් ගන්න. මේ දිනවකවානු හරියට තේරුම් ගන්න. 2020 දෙසැම්බර් මාසයේ සුළු මුදල් වියදම 1900යි. හරිනේ. ඊට පස්සේ කියනවා දෙසැම්බර් මාසයේ අවසානයේ සුළු මුදල් පොතේ ශේෂය. ඒ කියන්නේ ඉතුරු වෙලා තියෙන ගාණ රුපියල් 100යි. එහෙනම් ඔයා කියන්න බලන්න මේකේ සුළු මුදල් අග්‍රිමය කීයද? කොහොමද මෙතන අග්‍රිමය හොයන්නේ? ඔයාලට කියලා තියෙනවා දෙසැම්බර් මාසයේ සුළු මුදල් වියදම 1900යිලු ඉතුරු වෙලා තියෙනවා රුපියල් 100ක්. එහෙනම් මේ දෙකේ එකතුව තමයි සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම වෙන්නේ. 1900යි 100යි රුපියල් 2000ක් තමයි අග්‍රිමයේ වටිනාකම. හරිනේ. ඒක දැන් ඔයගොල්ලෝ දන්නවා. දැන් අපි ඉස්සරහට යමු. ඊට පස්සේ කියනවා 2021 ජනවාරි මාසයේ සිට සුළු මුදල් අග්‍රිමය 1000කින් වැඩි කිරීමට තීරණය කර ඇත. ජනවාරි මාසයේ ඉඳන් අපි කලින් කතා කළේ දෙසැම්බර් මාසයේ. හරිනේ. ජනවාරි මාසයේ ඉඳන්
සුළු මුදල් අග්‍රිමය 1000කින් වැඩි කිරීමට තීරණය කරලා තියෙනවලු. එහෙනම් ඉස්සෙල්ලා අපේ අග්‍රිමය කීයද? 2000යි. 1000කින් වැඩි කරනවා නම් අපේ අග්‍රිමය කීයද? 3000යි. හරිනේ. ඊට පස්සේ 2021 1 ඒ කියන්නේ ජනවාරි මුල දිනට සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කළ යුතු වටිනාකම කොපමණද? ඔයාලා දන්නා හැමතිස්සෙම ප්‍රතිපූර්ණය කරන්නේ වියදම් කළ මුදලට සමාන මුදලක්. හරිනේ. එතකොට මෙතන සුළු මුදල් වියදම 1900ක් කියලා තියෙනවා. ඒ උනාට මේ ජනවාරි මාසයේදී අග්‍රිමය 1000කින් වැඩි වෙනවලු. එහෙනම් කොහොමද අපි ප්‍රතිපූර්ණය කරන වටිනාකම හොයන්නේ? කලින් නම් 1900යි. එහෙනම් අග්‍රිමය 1000කින් වැඩි වෙනවා නම් 1900ට 1000ක් එකතු කළා නම් හරි මේ පාර ප්‍රතිපූර්ණය කරන්න අවශ්‍ය වටිනාකම හොයාගන්න. වියදම් මුදල කීයද? 1900යි. වැඩි වෙන අග්‍රිමය කීයද? 1000යි. එතකොට මේ දෙකේ එකතුව ගත්තනම් අපිට මේ ජනවාරි මාසයේ මුලදී ප්‍රතිපූර්ණය කරන වටිනාකම හොයාගන්න පුළුවන්. ප්‍රතිපූර්ණය කරන්න එතකොට 1900 1000ත් එකතුව 2900ක්. මේක හොයන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද? අපි ඉස්සෙල්ලා කතා වුණා මුලින් අග්‍රිමය වටිනාකම 2000යි. දැන් අග්‍රිමය 1000කින් වැඩි වෙනවලු. එහෙනම් අග්‍රිමය කීයද? 3000යි. හරිනේ. ඒ 3000න් නව අග්‍රිමය වටිනාකමින් 3000න් අඩු කළා නම් හරි අපේ අතේ ඉතිරි ශේෂය. දැන් නව අග්‍රිමය 3000යි අතේ ඉතිරි ශේෂය රුපියල් 100යි. 3000න් රුපියල් 100ක් අඩු කළාම කීයද? 2900යි. නිවැරදි පිළිතුර අංක 3. 25 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරයක බැංකු ගිණුමේ සටහන් නොවූ බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ගනුදෙනුව කුමක්ද කියලා අහනවා. බැංකු ගිණුමේ සටහන් වෙලා නැලු. ඒ කියන්නේ අපි හදන ව්‍යාපාරයේ බැංකු ගිණුමක් තියෙනවානේ. අපේ ව්‍යාපාරයෙන් හදන බැංකු ගිණුමක්. ඒකේ සටහන් වෙලා නැලු. හරිද? බැංකුව එහෙමත් නැත්නම් අපි උදාහරණයක් විදිහට කියමුකෝ මහජන බැංකුව, සම්පත් බැංකුව අන්න ඒ වගේ බැංකුව හදන බැංකු ගිණුම. එයාලත් හදනවා අපේ බැංකු ගිණුමක්. එයාලා හදන බැංකු ගිණුම. මේක තමයි මේ බැංකු ප්‍රකාශනය කියලා කියන්නේ. අන්න ඒකේ සටහන් වෙලාලු තියෙන්නේ. අපි හදන බැංකු ගිණුමේ සටහන් වෙලා නැහැ. එයාලගේ එකේ සටහන් වෙලාලු. මොකක්ද කියලා බලමු. 5000ක මුදලක් බැංකු ගිණුමේ තැන්පත් කිරීම. 5000ක මුදලක් බැංකු ගිණුමේ තැන්පත් කළාම අපේ බැංකු ගිණුමේ සටහන් වෙනවා. එයාලගේ බැංකු ගිණුමේ සටහන් වෙනවා. එහෙනම් ඒක වැරදි. 2. ඍජුවම බැංකුවට 5000ක ලාභාංශ ආදායමක් ලැබීම. මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඇයි බලන්න ඍජුවම බැංකුවට 5000ක ලාභාංශ ආදායමක් ලැබීම. ඒක කෙලින්ම බැංකුවට ගිහිල්ලා තියෙනවා. එතකොට බැංකුව දන්නවා මෙහෙම ආදායමක් මෙයාට ලැබුණා කියලා. ඒක නිසා එයාලා ඒක සටහන් කරනවා ලාභාංශ ආදායම් කියලා. ඒ වුණාට මෙහෙම ආදායමක් අපිට ආවා කියලා අපි දන්නේ නැහැ. අපේ ව්‍යාපාරේ දන්නේ නැහැ. මොකද ඒක ඍජුවම බැංකුවට ගිහිල්ලා තියෙන නිසා. ඉතින් ඒක අපි දන්නේ නැති නිසා අපි ඒක සටහන් කරන්නේ නැහැ. මොකද අපි ඒක දන්නේ නැහැ. ඉතින් මේක සටහන් වෙන්නේ නැහැ. බැංකු ප්‍රකාශනයේ සටහන් වෙනවා. ඒක නිසා ඒක තමයි නිවැරදි පිළිතුර. 3 බලන්න 15000ක නිකුත් කළ චෙක් පතට බැංකුව විසින් මුදල් ගෙවීම. නිකුත් කළ චෙක් පතට. ඒ කියන්නේ අපි නිකුත් කරනවානේ. එහෙනම් අපි සටහන් කරනවා බැංකුව මුදල් ගෙවනවා. එහෙනම් බැංකුවත් ඒක දන්නවා. 20000ක තැන්පත් කළ චෙක් පත බැංකුව විසින් ගිණුමට බැර කිරීම. තැන්පත් කළ චෙක් පත අපි තැන්පත් කරනවා. ඒ කියන්නේ අපිත් සටහන් කරනවා බැංකුව විසින් ගිණුමටත් බැර කරලා. ඒ කියන්නේ බැංකුවත් ඒක සටහන් කරලා. එහෙනම් නිවැරදි පිළිතුර අංක 2. 26 වෙනි ප්‍රශ්නේ බලන්න. 2020 දෙසැම්බර් 1 දිනට බැංකු ප්‍රකාශනයේ වාසිදායක ශේෂය 20000කි. මාසය තුල බැංකුව විසින් සටහන් කළ ගනුදෙනු පහත දැක්වේ. ගනුදෙනු 4ක් දීලා තියෙනවා. අහන්නේ 2020 දෙසැම්බර් 31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය කොපමණද කියලා. මේක මේ බැංකුව පැත්තෙන් තමයි අහලා තියෙන්නේ. බැංකුව විසින් හදන බැංකු ගිණුම ගැන තමයි අහලා තියෙන්නේ. ඉතින් වාසිදායක ශේෂය 20000යි කියලා කියනවා. ඒ කියන්නේ හර පැත්තට 20000ක් එනවා. ඊට පස්සේ කියනවා 12.5 තැන්පත් කළ චෙක්පත් 5000යි. තැන්පත් කළ චෙක්පත් අපි හර කරනවා 5000යි. ස්ථාවර නියෝග ගෙවීම 8000යි. ස්ථාවර නියෝග ගෙවීම බැර කරනවා 8000යි. බැංකුවට ඉදිරිපත් කළ චෙක්පත් සඳහා ගෙවීම චෙක්පත් වලට ගෙවීම 12000යි. ඒක බැර කරන්නේ ඊට පස්සේ කියනවා ණය ගෙතිපේෂණ 10000යි කියලා. ණය ගෙතිපේෂණ කියන්නේ අපිට ලැබීමක්. ඒ නිසා 10000ක් හර කරනවා. ඊට පස්සේ අපේ ප්‍රශ්නේ
දෙසැම්බර් 31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය කොච්චරද කියලා. ඉතින් මේක සුළු කරා නම් හරි. අර පැත්තට 35000යි. ඒක මේ පැත්තට ගෙනල්ලා දානවා. පහළට ගෙන ශේෂය විදිහට අපිට ගන්න පුළුවන් 15000. ඒකම තමයි ඉදිරියට ගෙනියන්නේ. එතකොට නිවැරදි පිළිතුර බැංකු ප්‍රකාශනයේ ශේෂය තියෙනවා 15000 අංක 2. 27 බලන්න වෙළඳ ව්‍යාපාරයක් විසින් එකක් රුපියල් 400 බැගින් කිරිපිටි පැකට් 50ක් 10%ක වෙළඳ වට්ටමකට යටත්ව ණයට ගන්නා ලදී. මාසයකට පෙර මුදල් ගෙවන්නේ නම් 5%ක වට්ටමක් දෙනු ලැබේ. ගැනුම් ජර්නලයේ සටහන් කරන වටිනාකම කොපමණද කියලා තමයි අහන්නේ. බැලුම්ට මේක ඔයාලගෙන් මේ ගණන් එක්ක යන ප්‍රශ්නයක් වුණාට මෙතන බලන්නේ ඔයාලගේ තියරි නොලෙජ් එක. ඔයාලා මේකේ තියරි එක දන්නවද කියලා තමයි අහන්නේ. ඇයි මෙතනදී අපි දැනගන්න ඕනේ ගැනුම් ජර්නලයට අයිති වෙන්නේ මොකක්ද කියලා. ගැනුම් ජර්නලයේ සටහන් කරන්න වටිනාකම අහනවට වඩා ගැනුම් ජර්නලයට අයිති වෙන්නේ මෙතන මොන තැනද? මොන වටිනාකමද කියන එක තමයි අපි දැනගන්න ඕනේ. ඉතින් මුලින් බලන්නකෝ වෙළඳ ව්‍යාපාරයක් එකක් 400 බැගින් කිරිපිටි පැකට් 50ක්. 400 වැඩි කිරීම 50. කීයක් එනවද? 20000ක්. 20000ක් එනවා. එතකොට මේ මොකක්ද 20000 කියන්නේ? 20000 කියන්නේ කිසිම වෙළඳ වට්ටමක් නැතුව මේකේ තියෙන වටිනාකම ලකුණු කළ මිල. එතකොට කියනවා 100%ක වෙළඳ වට්ටමක් දෙනවලු. අපි කලිනුත් කතා කළා වෙළඳ වට්ටමක්. ඒ කියන්නේ අපි මේක මිලදී ගන්නකොට අපිට දෙන වට්ටම. වෙළඳ වට්ටම ලකුණු කළ මිලෙන් අඩු කරන වට්ටම 100%ක්. එතකොට 20000න් 100% 2000යි. අඩු කරනවා අපි 2000ක්. දැන් මේකේ වටිනාකම කීයද? ඒ කියන්නේ අපි සල්ලි දීලා ගන්න කීයකටද? 18000කට නේද? හරි 18000කට තමයි ගන්න. ඊට පස්සේ මෙතන තව එකක් කියනවනේ. මාසයකට පෙර මුදල් ගෙවන්නේ නම් 100%ක වට්ටමක් දෙනු ලැබේ. දැන් අපි මෙතනින් 18000නුත් 100%ක් අඩු කරලා එන ගාන හොයාගෙනද ගැනුම් ජර්නලයේ සටහන් කරන වටිනාකම හොයන්නේ? නැහැ. එහෙම නෙමෙයි. අපි දැනගන්න ඕනේ මේකයි. අපි ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ මොනවද? වෙළඳ භාණ්ඩ ණයට ගැනීම. ඒක හරි. එතකොට මේ මාසයකට පෙර මුදල් ගෙවන්නේ නම් 100%ක වට්ටමක් දෙනවා කියන එක ඒක යන්නේ මුදල් පොතට. ඔයාලට මතක ඇති මුදල් පොතේ දුම් වට්ටම් ලද වට්ටම් කියලා තීරු දෙකක් තියෙනවානේ. අන්න ඒවට තමයි මේ කියන්නේ. දැන් මුදල් ගෙවනකොට 100%ක වට්ටමක් දෙනවලු. ඒ කියන්නේ අපිට වට්ටමක් ලැබෙනවා. ලද වට්ටම් වලට මේක යනවා. ඒ වුණාට අපි ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ ණයට ගත්ත ප්‍රමාණය. ඒ කියන්නේ මෙතන මේ මාසයකට පෙර මුදල් ගවන්නේ නම් 100%ක වට්ටමක් දෙනු ලැබේ කියන එක අපිට අදාළ නැහැ. ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ ඊට කලින් ටික. එතකොට අපි සටහන් කරන්න ඕනේ මේ 20000ද 18000ද. හරියට හරි. ඔයාලා දන්නවා මේ 18000 තමයි අපි සටහන් කරන්න ඕනේ. මොකද 20000 කියන්නේ මේ වෙළඳ වට්ටමට කලින් නගය. දැන් 20000 සටහන් කළොත් අපිට මේ 2000ක් අඩු කරලා පෙන්වන්න ඕනේ. මොකද අපි 18000යිනේ ගෙවන්නේ. එහෙම වුණොත් 20000 එක්ක අපි 2000ත් වට්ටම් විදිහට සටහන් කරන්න ඕනේ. ඒ වුණාට ඔයාලා ඉගෙනගෙන තියෙනවා දෙයක් අපි වෙළඳ වට්ටම් සටහන් කරන්නේ නැහැ කියලා. නේද? එහෙම සටහන් කරන්නේ නැත්නම් අපිට මේ 20000 දාන්න බැහැ. මොකද අපි ඇත්තටම 20000ක් සල්ලි දීලා නෙමෙයිනේ ගත්තේ. අපි ඇත්තටම දුන්නේ 18000යි. මොකද අපි ඇත්තටම 20000කට නෙමෙයිනේ මේක ගත්තේ. අපි ඇත්තටම ගත්තේ කීයද? 18000කට. ඉතින් වෙළඳ වට්ටම් සටහන් කරන්නේ නැති නිසා අපි මේ 18000 තමයි ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. 28 බලන්න ශේෂ පිරික්සුමේ හර සහ බැර තීරුවල එකතුව අසමාන වීමට බලපාන ගිණුම් කරන වර්ධ කුමක්ද? හර සහ බැර තීරුවල එකතුව අසමාන වෙන්න බලපාන ගිණුම් කරන වැරද්ද. වැරදි වර්ග දෙකක් තියෙනවානේ. එක්කෝ ශේෂ පිරික්සුමේ ශේෂ සමාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසමාන වෙන්න පුළුවන්. මෙතන අසමාන වෙන්න නම් ශේෂ පිරික්සුමේ තීරු දෙකයිනේ හර සහ බැර. එතකොට අන්න ඒ හර සහ බැරවල අගයන් දෙක වෙනස් වෙන්න ඕනේ. ඔයාලා තේරෙන්නේ නැති. අන්න ඒ අපි හර වලට දාන යම්කිසි අගයක් බැරත් එක්ක වෙනස් වුණොත් තමයි මේ ශේෂ අසමාන වෙන්නේ. එහෙම නැතු ඔයා හිතන්නකෝ දැන් හර වෙන්න ඕනේ එකට බැර දාලා බැර වෙන්න ඕනේ එකකට හර දාලා කොහොම හරි ඒ හර බැර මාරු වුණාට අන්න ඒ අගය අපි කියමුකෝ නිකන් 20000 කියලා. අන්න ඒ අගය 20000 දෙපැත්තෙම හර සහ බැර වලට සටහන් වෙලා තියෙනවනම් වැරදි වෙන්න පුළුවන්. දැන් ලද වට්ටම් සාමාන්‍යයෙන් බැරනේ. ඒ වුණාට ලද වට්ටමක් හරට දාලා කියලා හිතන්නකෝ.
අන්න ඒක වෙන වැරදි එකක් බැරට දාලා. දැන් කොහෙන් හරි හර බැර බැලන්ස් වෙලා නේද? අන්න එහෙම වුණොත් ශේෂය සමානයි. ඒ වුණාට ඒකත් වැරද්දක්. අපි හදන්න ඕනේ. ඒ වුණාට ශේෂය සමානයි. දැන් මෙතන අසමාන වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? අසමාන වෙන්න නම් අනිවාර්යෙන් හර සහ බැර තීරුවට දාන දෙකේ මොනවා හරි වෙනසක් වෙන්න ඕනේ. එකම අගේ නෙමෙයි. වෙනසක් වෙලා තියෙන්න ඕනේ. ඉතින් අපි බලමු. එක දුන්වට්ටම් 500 ලද වට්ටම් ගිණුමට බැර කර අදාළ ණය ගැති ගිණුමට හර කර තිබීම. දුන්වට්ටම් අපි කොහොමද සටහන් කරන්නේ? දුන්වට්ටම් හර ණය ගැතියෝ බැර කියලා. හරිද? එතකොට මේක කරලා තියෙන්නේ දුන්වට්ටම් 500 ලද වට්ටම් ගිණුමට බැර කරලා. දුන්වට්ටම් වලට නෙමෙයි ලද වට්ටම් වලට බැර කරලා ණය ගැති ගිණුමට හර කරලා. දැන් බලන්න කොහෙන් හරි හර බැර වෙලා තියෙනව නේද? එකම අගයක්. නේද? මේ 500 ලද වට්ටම් වලට බැර වෙලා. හරි ඔන්න බැර වුණා. ණය ගැති ගිණුමට හර වෙලා. ඔන්න හරත් වුණා. එකම අගයක් හර සහ බැරට දාලා තියෙනවා. එහෙනම් එකතුව අසමාන වෙන්නේ නැහැ. එකතුව සමානයි. එහෙනම් ඒක නෙමෙයි. දෙක බලන්න. රුපියල් 12000ක ගැනුම් ඉන්වොයිසයක් සම්පූර්ණයෙන්ම ගිණුම් පොත් වලින් මග ඇරිලා. සම්පූර්ණයෙන්ම මග ඇරිලා. එහෙනම් හර සටහනකුත් නැහැ, බැර සටහනකුත් නැහැ. එහෙනම් ශේෂ අසමාන වෙන්න පුළුවන්ද? බැහැ. ඒකත් වැරදි. තුන බලන්න. ලද ගෙවල් කුලී 2500 මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කර ගෙවල් කුලී ගිණුමට හර කර තිබීම. මේක ටිකක් බලන්න. ලද ගෙවල් කුලී 2500යි කියන්නේ මුදල් පොත හර 2500යි ලද ගෙවල් කුලී කියන ආදායම බැර 2500යි. මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කරලාලු. එහෙනම් මුදල් පොත හර කරලා තියෙනවා 2500ක්. ඒක තේරෙනවනේ. මුදල් පොත හර කරලා තියෙනවා 2500ක්. ගෙවල් කුලී ගිණුමට හර කරලාලු. එහෙනම් මුදල් පොතත් හර කරලා ගෙවල් කුලී ගිණුමත් හර කරලා බැර සටහනක් දාලාද? බැර සටහනක් දාලා නැහැ. එහෙනම් ශේෂය අසමාන වෙනවද? ඔව්. මොකද හර පැත්තට වැඩියෙන් දාලා බැර පැත්තට මුකුත් දාලා නැහැ. එහෙනම් නිවැරදි පිළිතුර අංක 3. අපි හතරත් බලමු. ණයටගත් 20000ක බඩු තොගය උපකරණ ගිණුමට හර කර ණය හිමි ගිණුමට බැර කර තිබීම. ණයටගත් 20000ක බඩු තොගය ගැනුම් වලට නේද හර වෙන්න ඕනේ? ඔව්. ගැනුම් වලට හර වෙන්න ඕනේ. මේක උපකරණ ගිණුමට හර කරලා ණය හිමි ගිණුමට බැර කරලා. ඉතින් මොනවා හරි වැරදි ගිණුමකට හරි හර බැර හරියට ගිහිල්ලා තියෙනවා. හර කරලා එකකට බැර කරලා එකකට. මේ වැරදි ගිණුමක් උපකරණ ගිණුමට නෙමෙයි යන්න ඕනේ, ගැනුම් ගිණුමට. වැරදි ගිණුමකට දාලා තියෙන්නේ. හැබැයි සමාන අගයක් හර සහ බැර වෙලා තියෙනවා. එහෙනම් එකතුව අසමාන වෙන්නේ නැහැ. එකතුව සමාන වෙනවා. එතකොට එකතුව අසමාන වෙන ගිණුම් කරන වැරද්ද තමයි අංක 3. 29 බලන්න. ව්‍යාපාරයක පොදු ජර්නලයේ තබා තිබූ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහනක් පහත දැක්වේ. අවිනිශ්චිත ගිණුම හර 2000යි, ලද වට්ටම් ගිණුම බැර 2000යි. දැන් මේ මොකක්ද තියෙන්නේ? මේ වැරදි නිවැරදි කිරීමේ සටහන. එහෙනම් මේ තියෙන්නේ නිවැරදි කිරීමේ සටහන. හරිද? එහෙනම් නිවැරදි කිරීමට ලද වට්ටම් ගිණුම බැර 2000ක් කියලා ආවනම් අපි ලියලා තියෙන එකේ මේ ලද වට්ටම් දාලා නැහැ. ඒක තේරෙනවනේ. නිවැරදි කිරීමේ ජර්නල් සටහනේ ලද වට්ටම් ගිණුම 2000ක් බැර කියලා දාලා තියෙනවා නම් අපි වැරදියට දාපු එක දන්නවනේ. වැරදියට දාපු එකේ මේ ලද වට්ටම් ගිණුම බැර 2000 කියන එක දාලා නැහැ. ඒක තේරෙනවනේ. හරි. අවිනිශ්චිත ගිණුම හර වෙනවා කියන්නේ මේක අපි අර කලින් කතා කරපු ශේෂයන් බැලන්ස් වෙන්නේ නැති වැරද්දක්. ඒ කියන්නේ කොහෙන් හරි හර බැර ශේෂයන් සමාන වෙන්නේ නැති වැරද්දක්. කොහෙන් හරි අසමානතාවයක් ආපු නිසානේ මේ අවිනිශ්චිත ගිණුමකට එන්නේ නේද? හරි. ඒකත් දැනගෙන අපි යමු ආන්සර්ස් වලට. මොකක්ද මේ ගිණුම් කරන වැරද්ද? බලන්න. 1 දුන් වට්ටම් 2000 ලද වට්ටම් ගිණුමට හර කර තිබීමලු. නිකමට හිතන්නකෝ දුන් වට්ටම් 2000 අපි දාන්න ඕනේ හරටනේ. ලද වට්ටම් ගිණුමට හර කරලා නම් අපි ලද වට්ටම් ගිණුම බැර කරනවා 2000ක්. ඒක හරි. දැන් දුන් වට්ටම් වලට ආයි දාන්න එපා. එහෙනම් දුන් වට්ටම් හර කරන්නත් ඕනේ 2000ක්. නේද? අවිනිශ්චිත ගිණුම නෙමෙයි හර වෙන්න ඕනේ. එහෙනම් ඒක වැරදි. 2 ලද වට්ටම් ගිණුමේ බැර පැත්ත 2000ක් අඩුවෙන් එකතු කර තිබීම. ලද වට්ටම් ගිණුමේ බැර පැත්ත 2000ක් අඩුවෙන් එකතු කරලාද? එහෙනම්
අඩුවෙන් එකතු කරලා නිසා තව 2000ක් එකතු කරනවා. ලද වට්ටම් වලට. එහෙනම් ලද වට්ටම් ගිණුම බැර ගන්නවා 2000. ඒක හරි. දැන් මෙතන අඩුවෙන් එකතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් අවිනිශ්චිත ගිණුමකට මේක යනවා. ඒක තමයි මේ අවිනිශ්චිත ගිණුම හර 2000 කියලා දාලා තියෙන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. 30 බලන්න. සුචරිත සමාජයේ 2020 දෙසැම්බර් 31 දිනට ලැබීම් හා ගෙවීම් ගිණුමේ ශේෂය 15000ක් විය. මේ ලැබීම් හා ගෙවීම් කියන්නේ නිකන් මුදල් පොතට සමාන පොතක්. එතකොට මුදල් පොතේ තියෙනවලු අපි මේ ගිණුම් ගහන මුදල් පොතේ තියෙනවලු 15000ක ශේෂයක්. හරිද? නමුත් එදිනට අත ඉතිරි මුදල 16500ක්ලු. ඒ මොකක්ද කියන්නේ? ඒ කියන්නේ මෙතන අපේ පොත්වල සටහන් කරපු ගාණ 15000ක් වුණාට ඇත්තටම අපේ ළඟ 16500ක් තියෙනවලු. එහෙනම් මොකක්ද වෙන්න පුළුවන්? එක පොඩ්ඩක් ඔළුවට දාගෙන යන්කෝ. ඒ කියන්නේ මොකක් හරි එකක් අපි අපේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ ලියලා නැතුව ඇති. ඒ ලියලා නැති එක අපිට ඇත්තටම ලැබිලා ඇති. නේද? අන්න එහෙම ලැබුණ නිසානේ අපි ගාව දැන් වැඩි ගාණක් තියෙන මේ 1500ක් වෙන්න ඕනේ නේද? 15000යි 16500 අතර ගාණ 1500. අපි ගාව අපිට ලැබිලා තියෙනවා 1500ක්. හරිද? හැබැයි ඒක අපි අපේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ සටහන් වෙලා නැති වෙන්න ඕනේ. එහෙම වුණොත් මේක වෙන්නේ. අපි යමු උත්තරයට. පරණ පත්තර විකිණීමේ ආදායම 1500 දෙසැම්බර් 31 දින තෙක් ලැබී නෑලු. ලැබී නැත්නම් අපේ අතේ ඉතිරි මුදල වැඩි වෙන්න පුළුවන්ද? බෑ. ලැබී නෑ කියලානේ කියන්නේ. ඒක වැරදි. 2 මුදලින් ගෙවූ කම්කරු කුලිය 1500 දෙසැම්බර් 31 දින තෙක් සටහන් කර නොමැති වීම. සටහන් කර නොමැති වීම නම් හරි. නමුත් බලන්න මෙතන මුදලින් ගෙවූ කම්කරු කුලිය. අපි ගෙවලානේ. එහෙනම් අපේ අතේ ඉතිරි මුදල වැඩි වෙන්න පුළුවන්ද? බැහැ. තුනත් ඒ වගේ දෙසැම්බර් 31 දින තෙක් ගෙවා හෝ සටහන් කර නොමැති 1500ක දුරකථන ගාස්තු. මේක දෙකම නෑ නේද? ගෙවලත් නෑලු සටහන් කරලත් නෑලු 1500ක දුරකථන ගාස්තු. එහෙනම් මෙතන වෙනසක් වෙන්න විදිහකුත් නැහැ. ඒකත් වැරදි. 4 බලන්න මුදලින් ලැබී ඇති. අන්න මුදලින් ලැබී ඇතිලු. එහෙත් දෙසැම්බර් 31 දින තෙක් සටහන් කර නොමැති. අන්න ඒක හරි. 1500ක සමාජික මුදල් ආදායම. ඒක හරි. නිවැරදි උත්තර අංක 4. හරි 31 වෙනි ප්‍රශ්නයට අපි එනවා. මේක තියෙනවා පහත දැක්වෙන්නේ නිෂ්පාදන පිරිවැය මූලිකාංග දැක්වෙන සටහන. නිෂ්පාදන පිරිවැය කොටස් දෙකයි. මොනවද? ප්‍රාථමික පිරිවැයයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. හරි. ප්‍රාථමික පිරිවැය ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රම, ඍජු වෙනත් කියලා කොටස් තුනකට බෙදෙනවා. ඒ වගේම නිෂ්පාදන පොදු කාර්යයත් වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රම සහ වක්‍ර වෙනත් කියලා කොටස් තුනකට බෙදෙනවා. ඊට පස්සේ මොරටු ලීබඩු නිෂ්පාදන ව්‍යාපාරයේ පිරිවැය අයිටම කීපයක් පහත දැක්වේ කියලා පිරිවැය කීපයක් දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ 31කින් ඉහත සටහනේ අංක 1 ස්ථානයට අදාළ වන මොරටු ලීබඩු නිෂ්පාදන ව්‍යාපාරයේ පිරිවැය අයිටම මොනවද කියලා. 1 කියන්නේ මොකක්ද? ප්‍රාථමික පිරිවැයනේ. ඒ ප්‍රාථමික පිරිවැය හිමත් නැත්නම් ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රම, ඍජු වෙනත් වලට අයිති වෙන මෙතන තියෙන දේවල් මොනවද කියලා තමයි අහන්නේ. දැව සඳහා පිරිවැය 40000යි. මේක ඍජු ද්‍රව්‍ය නේද? දැව සඳහා පිරිවැය මේ මොරටු ලීබඩු නිෂ්පාදන ව්‍යාපාරයක්නේ. දැව කියන්නේ එතකොට ඍජු ද්‍රව්‍ය. ඒ හරි යන්ත්‍රශය අපිට ඍජුවම දකින්න පුළුවන් දෙයක්ද? නැහැ. ඒක එන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයට. C වැලි කඩදාසි සහ පොලිෂ් වියදම්. මේකත් අයිති වෙන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය වලට. D වඩු කාර්මිකයාගේ වැටුප 30000. ඒක අයිති වෙන්නේ මොකටද? ඒක අයිති වෙන්නේ ප්‍රාථමික පිරිවැය යටතේ තියෙන ඍජු ශ්‍රම පිරිවැයට. විදුලි වියදමුත් අයිති වෙන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයට. එතකොට අපිට ගන්න පුළුවන් A සහ D. නිවැරදි පිළිතුර අංක 2. 32 වෙනි ප්‍රශ්නයෙන් අහනවා ඉහත සටහනේ අංක 2 ස්ථානයට අදාළ වන මොරටු ලීබඩු නිෂ්පාදන ව්‍යාපාරයේ පිරිවැය කොපමණද කියලා. අංක 2ට එන්නේ මොනවද? වක්‍ර වෙනත් කියන දේවල්. අන්න ඒ වක්‍ර වෙනත් වලට අයිති වෙන මෙතන තියෙන දේවල් මොනවද කියලා තමයි අහන්නේ. අපි කතා කළානේ A මේකයි තියෙන්නේ මොකද? ඍජු ද්‍රව්‍ය. B යන්ත්‍රශය. අන්න යන්ත්‍රශය අපිට ගන්න පුළුවන් මෙතනදී වක්‍ර වෙනත් වියදමක් විදිහට. එතකොට B යන්ත්‍රශය 5000යි. වැලි කඩදාසි සහ පොලිෂ් වියදම් මොකටද අයිති වෙන්නේ? මේක අයිති වෙන්නේ වක්‍ර ද්‍රව්‍ය වලට.
වක්‍ර ද්‍රව්‍ය. ඊට පස්සේ D වඩු කාර්මිකයාගේ වැටුප අපි කතා කළා මේක ඍජු ශ්‍රම එකක් කියලා. ඊට පස්සේ E විදුලි වියදම 2000යි. මේකත් අයිති වෙන්නේ විදුලි වියදම් වක්‍ර වෙනත් වලට. එතකොට B සහ E 5000යි 2000යි රුපියල් 7000ක් තමයි වක්‍ර වෙනත් වලට අයිති වෙන්නේ. නිවැරදි පිළිතුර අංක 3. හරි. 33 34 ප්‍රශ්න වලට ආන්සර්ස් දෙන්න ඕනේ මේ ඡේදය කියවලා. ඡේදය හොඳින් කියවමු. සුමුදුගේ ව්‍යාපාරය 19.1 දින පිරේ රුපියල් 9,50,000කට මිලටගත් ගොඩනැගිල්ල කුලියට දෙනවලු. මාසෙකට 20000 ගාන. කුලියට දෙන්න පටන් ගන්න 2027 ඉඳන් 2012 දක්වා. ලක්ෂයක් ගොඩනැගිලි කුලිය ලැබිලා තියෙනවලු. ගොඩනැගිල්ලේ ඵලදායී ජීව කාලය වර්ෂ 10යි, සුළුණු නගයේ 50000යි. විදිහට ඇස්තමෙන්තු කරලා තියෙනවා. සරල මාර්ග ක්‍රමයට තමයි ෂය කරන්නේ. 33 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ ගොඩනැගිලි ෂය සම්බන්ධ ප්‍රශ්නයක්. 34 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ ගොඩනැගිලි කුලිය සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට අපි මේ දෙක පැහැදිලිව අඳුන ගන්න ඕනේ මේ ඡේදයෙන්. බලන්න 2019 1 පිරිවැය ලක්ෂ 9,50,000යි පිරිවැය තියෙනවා. ඊට පස්සේ මෙතන ඉඳන් මේ මාසකට 20000 බැගින් 2027 එක දින කුලියටදී 2012 අවසන් වර්ෂය තුල ලක්ෂයක් ගොඩනැගිලි කුලිය ලබාගෙන ඇත. අන්න ඒ ඡේදයෙන් මේ මාසකට කියන තැන ඉඳන් ලබාගෙන ඇත කියන තැන වෙනකම් තියෙන්නේ ගොඩනැගිලි කුලිය ආදායම් ගැන. එහෙනම් මේ 34 වෙනි ප්‍රශ්නෙට ආන්සර් එක. ඊට පස්සේ ආයෙත් ගොඩනැගිලි ඵලදායී ජීව කාලය වර්ෂ 10යි, සුඹුන්නගේ 50,000යි. මේ තියෙන්නේ ෂය හොයන විදිහ. පිරිවැය තියෙනවා 9,50,000යි, සුඹුන්නගේ තියෙනවා 50,000යි, ඵලදායී ජීව කාලය අවුරුදු 10යිලු. එහෙනම් අපිට ෂය හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? පිරිවැය ඍණ සුඹුන්නගේ බෙදීම ඵලදායී ජීව කාලය. ෂය හොයන සූත්‍රය. පිරිවැය 9,50,000යි. ඒකෙන් අඩු කරනවා සුඹුන්නගේ 50,000යි. ඒක අපි බෙදනවා ඵලදායී ජීව කාලය. එහෙමත් නැත්නම් අවුරුදු 10යි. එතකොට ආන්සර් එක අපිට එනවා 9,50,000න් 50,000 අඩු කරාම ලක්ෂ 9යි. ඒක 10න් බෙදුවම 90,000යි. මේ 90,000 කියන්නේ ගොඩනැගිලි ෂය. නිවැරදි පිළිතුර 33ට අංක 2. ඊට පස්සේ අපෙන් අහනවා නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා මේ ගොඩනැගිලි කුලිය ආදායම ගැන ප්‍රශ්නයක්. අන්න මේ මං ඩොට් එකක් තියලා තියෙන මේ මාසකට ඉඳන් ලබාගෙන ඇත කියන අන්න ඒ වාක්‍යයෙන් දෙකෙන් තමයි මේ ප්‍රශ්නෙට ආන්සර් එක ගන්න ඕනේ. කොහොමද කරන්න කියලා බලමු. මෙයාලා කියනවා මාසෙකට 20000 බැගින්ලු කුලියට දෙන්න. හරිනේ. මාසෙකට 20000 බැගින්. 2027 ඉඳන් 2012 වෙනකම් කුලියට දුන්නලු. එහෙනම් මෙතන මාස කීයක් තියෙනවද කියලා බලන්නකෝ. 7යි 1 ඉඳන් 12යි 31 වෙනකම්. ඔන්න මම ගණන් කරනවා. 8යි 1, 9යි 1, 10යි 1, 11යි 1, 12යි 1, 12යි 31 මාස 6ක් තියෙනව නේද? ආයෙත් කියන්නම් බලන්න. 8යි 1, 9යි 1, 10යි 1, 11යි 1, 12යි 1, 12යි 31 මාස 6ක් තියෙනවා. අන්න ඒ මාස 6ට හරිනම් අපිට කුලිය ලැබෙන්න ඕනේ කීයක්ද? මාසයකට 20000යිනේ. මාස 6යිනේ. 20000 වැඩි කිරීම 6 කීයද? 1,20,000යි. හරිනම් 1,20,000ක් ලැබෙන්න ඕනේ. ලැබිලා තියෙන්නේ කීයක්ද? ලක්ෂයක් ගොඩනැගිලි කුලිය ලෙස ලබාගෙන ඇතලු. ලක්ෂයයි ලැබිලා තියෙන්නේ. එහෙනම් රුපියල් 20000 අපිට ලැබිය යුතු ගොඩනැගිලි කුලිය කියලා වත්කමක් එනවා. ලැබිය යුතු ගොඩනැගිලි කුලිය. මේ ගොඩනැගිලි කුලිය කියන්නේ ආදායමක්. ඒකෙන් ලක්ෂයයි ලැබිලා තියෙන්නේ. එහෙනම් ලැබිය යුතු ගොඩනැගිලි කුලිය කියලා වත්කමක් හට ගන්නවා 20000ක. අපි බලමු කියවලා. 2012 දිනට ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය 20000. වැරදිනේ. මේක අපි කුලියට දෙන එකක් නේ. එහෙනම් අපිට ලැබෙන එකක් නේ. ගෙවන්න තියෙන එකක් නෙමෙයි. වැරදි. 2012 දිනට ලැබිය යුතු ගොඩනැගිලි කුලිය 1,20,000යි. ඒක වැරදි. ගොඩනැගිලි කුලිය 1,20,000යි. ඒක හරි. ලැබිය යුතු ගොඩනැගිලි කුලිය 20000ක් විතරයි. තුන්වෙනි එක හරි. 2012 දිනට ලැබිය යුතු ගොඩනැගිලි කුලිය 20000යි. ඒක හරි. හතරවෙනි එක
12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගොඩනැගිලි කුලී ආදායම ලක්ෂයයි. ඒක වැරදි. ගොඩනැගිලි කුලී ආදායම කීයද? 1,20,000. ලැබුණා හෝ නොලැබුණා අපිට ලැබිය යුතු ආදායම තමයි අපි ගොඩනැගිලි කුලී ආදායම කියලා අඳුනගන්නේ. ඒකට 1,20,000. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. හරි. මෙතන ඉඳන් 35 සිට 40 තෙක් ප්‍රශ්න වලට අපිට ආන්සර්ස් දෙන්න තියෙන්නේ මේ ශේෂ පිරික්සමෙන් උත්තරගත් තොරතුරුයි මේ අමතර තොරතුරුයි හරහා. ඉතින් අපිට මේ ප්‍රශ්න කීපයම ඉතාමත් ලේසියෙන් පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් ලාභාලාභ ප්‍රකාශයකුයි මූලතත්ත්ව ප්‍රකාශයකුයි කටුවට ගහගත්තොත්. වැඩි වෙලාවක් යන්නේ නැහැ. පොඩි කටුවකට මේ ස්ට්‍රක්චර් එක ගහගෙන අපි කරගෙන යමු. මොකද නැත්නම් අපිට මේක පැටලෙන්න පුළුවන්. ස්ට්‍රක්චර් එකක් නැතුව එහෙන් මෙහෙන් මේ තොරතුරු දාලා අපිට මේක පැටලෙන්න පුළුවන්. උත්තර වර්ධින්න පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. පොඩියට කටුවට ස්ට්‍රක්චර් එකක් ඇදගෙන අපි මේ අයිටම ටික දාගෙන යමු. බලන්න 2020 12.31 දිනට ඉතිරි තොගය 50000ක් තියෙනවා. පටන් ගන්න අමතර තොරතුරු වලින්. හොඳට මතක තියාගන්න. ඉතිරි තොගය තියෙනවා 50000. ඉතිරි තොගය එහෙමත් නැත්නම් අවසාන තොගය. තැන් දෙකකට එනවා. මොනවද? අපි විකුණුම් පිරිවැය හොයද්දී අවසාන තොගය අඩු කරලා දක්වනවා. ඒ වගේම තමයි මේ අවසාන තොගය කියන්නේ අපිට ජංගම වත්කමක්. ඉතින් අවසාන තොග වලට අපි දානවා 50000. දෙවෙනි අමතර තොරතුර 2020 12.31 දිනට ගෙවිය යුතු වැටුප් හා වේතන 15000යි. මේක දැක ගමන් අපිට දාන්න තැනක් තියෙනවා. ගෙවිය යුතු වැටුප් හා වේතන ගෙවිය යුතුයි. එහෙනම් මේක ජංගම වගකීමක්. ගෙවිය යුතු වැටුප් හා වේතන දාමු 15000යි. ඒ වගේම තමයි ඊට පස්සේ මොකද කරන්නේ? මෙතනින් අපි බලනවා වැටුප් හා වේතන කීයක් තියෙනවද කියලා. බලන්න වැටුප් හා වේතන කීයක් තියෙනවද? 75000ක් තියෙනවා. මෙතන කියනවා ගෙවිය යුතු වැටුප් හා වේතන 15000යි කියලා. එහෙනම් මෙතන තියෙන්නේ හරි වැටුප් හා වේතන නෙමෙයි. මේ 75000ට 15000ක් එකතු වෙන්න ඕනේ. 75ට 15ක් එකතු වුණාම කීයද? 90000යි. එහෙනම් හරි වැටුප් හා වේතන වල අගය කීයද? 90000යි. ඒක අපි දානවා කොතනද? මෙන්න මේ වියදම් ටිකේ. ලාභාලාභ ප්‍රකාශයේ තියෙන වියදම් ටිකේ. වැටුප් හා වේතන 90000යි. ඒක සටහන් කළා. ඊට පස්සේ කියනවා ලී බඩු වාර්ෂිකව 110 බැගින් සරල මාර්ග ක්‍රමයට ෂය කරන්න ඕනි කියලා. ලී බඩු වාර්ෂිකව 110 බැගින්. බලන්න ලී බඩු කීයක් තියෙනවද? ලී බඩු 50000ක පිරිවැයට තියෙනවා. එහෙනම් 50000න් 110. 5000ක් ෂය විදිහට දක්වනවා. ෂය විදිහට දානවා 5000ක්. ඒ වගේම තමයි දැන් අපි මේ ලී බඩු ටික මූල තත්ත්ව ප්‍රකාශයටත් දාමු. මූල තත්ත්ව ප්‍රකාශයේ ලී බඩු වල පිරිවැය කීයද? 50000යි. ඒක සටහන් කරනවා. සමුචිත ෂය කීයද? බලන්න මෙතන ෂය වෙන් කිරීම තියනවද කියලා. මෙතන ෂය වෙන් කිරීම නැහැ. එහෙනම් මේ අවුද්දේ ෂය ටික එකතු කරනවා. කීයද? 5000යි. ඊට පස්සේ පිරිවැයෙන් ෂය ටික අඩු කරලා සුද්ධාගේ අපි ගන්නවා කීයද? 45000ක් කියලා. මේවා සමහර විට අවශ්‍ය නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි දාගෙන යමු. ඊට පස්සේ අපේ අතිරේක තොරතුරු ටික ඉවරයි. ඊට පස්සේ අපි එනවා ශේෂ පිරික්සුමට. විකුණුම් ලක්ෂ 6ක් තියෙනවා. කැණුම් 3,50,000ක් තියෙනවා. මේ කුලී 1000ක් තියෙනවා. ලී බඩු සටහන් කළා. 2021 1 දිනට තොගේ මේ ආරම්භක තොගේ 20000ක් තියෙනවා. විකුණුම් පිරිවැය හොයද්දී ඕන වෙනවා. ණය ගැතියෝ 35000ක් ඉන්නවා. ණය ගැතියෝ කියන්නේ ජංගම වත්කම. විදුලි ගාස්තු 15000යි. වියදමක්. විදුලි ගාස්තු 15000යි. 110 බැංකු ණය ලක්ෂ 6ක් තියෙනවා. බැංකු ණය ජංගම නොවන වගකීමක් විදිහට දානවා අපි ලක්ෂ 6යි. මේක ලක්ෂ 6 දාලා නතර වෙන්න එපා. මොකද ලක්ෂ 6 කියන්නේ 110 බැංකු ණය. 110 බැංකු ණය කියන්නේ අනිවාර්යෙන් මේකට පොලියක් එනවා. ඒක තමයි මේ 110 කියන්නේ. එතකොට ලක්ෂ 6න් 110 බැලුවම කීයද? 60000ක් පොලිය. ඉතින් බැංකු ණය පොලිය විදිහට 60000ක් දානවා. ඒ 60000 දාලා නතර වෙන්නත් එපා. මොකද ණය පොලිය අපි ගෙවන්න එපා.
නේද? මේකේ බලන්න අපි ගෙව්ව ණය පොලී ගැන තියනවද කියලා. ණය පොලී ගැන මුකුත් කතා කරලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් මේ සියලුම ණය පොලී ටික අපි ගෙවිය යුතුයි. එහෙනම් ගෙවිය යුතු ණය පොලී කියලා මේ 60000ම දාන්නත් ඕනේ. උපචිත එහෙම නැත්නම් ගෙවිය යුතු ණය පොලී 60000යි. ඊට පස්සේ බලන්න ප්‍රචාරණ වියදම් තියෙනවා 32000ක්. මුදල් ශේෂය තියෙනවා 7000ක්. මුදල් ගැන ජංගමවත්කම. ඊට පස්සේ අමතර ආදායම් තියෙනවා 16500ක්. අමතර ආදායම අපි දාන්නේ දලලාභය හෙව්වට පස්සේ. ඊට පස්සේ ප්‍රාග්ධන තියෙනවා ලක්ෂ 4ක්. ප්‍රාග්ධනික කොට දාන්නේ මෙන්න මෙතනට ලක්ෂ 4ක්. වැටුප්පා වේතන අපි කලින් සටහන් කළා. ගැනිලි තියෙනවා 15000ක්. ගැනිලි වලට මොකද අපි කරන්නේ? ගැනිලි හිමිකමෙන් අඩු කරලා දක්වනවා. හරි, ඔච්චරයි ශේෂ පිරික්සුමේ අපිට ගන්න තියෙන්නේ. ඉතින් අපි ඔක්කොම ටික සටහන් කරලා තියෙන්නේ. අපි මේ ටික දැන් ශේෂ කරන්න තමයි ඕනේ. ඔක්කොම ටික ශේෂ කරන්න අවශ්‍ය නැහැ. අපි මුලින්ම දලලාභය හොයාගෙන ඉමු. ඊට පස්සේ ආන්සර්ස් ටික අපි කරගෙන යමු. බලන්න විකුණුම් පිරිවැය හොයාගන්න ඕනේ. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගෙනීමේ කුලිත් එකතු කරලා ඒ එන පිළිතුරෙන් අවසාන තොගය අඩු කළාම අපිට එනවා 321000. විකුණුම් පිරිවැය තමයි දැන් අපි හෙව්වේ. ලක්ෂ 6න් 321000 අඩු කළාම අපිට දලලාභී විදිහට එනවා 279000. ඊට පස්සේ ඒකට අමතර ආදායමත් එකතු කරනවා 16500. ඊට පස්සේ අපිට එනවා 2,95,000. ඊට පස්සේ මේ වියදම් ටිකේ එකතුව 2,95,000න් අඩු කළාම අපිට එනවා ශුද්ධ ලාභය හෝ ශුද්ධ ලාභය. එහෙනම් අපි දැන් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියාගෙන යමු. ඒ ඉදිරියට එන දේවල් අනුව මේක පුළුවන් අපිට ෆිල් කරගෙන යන්න. 35 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ සමාධිගේ ව්‍යාපාරයේ 2020-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකිණීමට තිබූ තොගයේ පිරිවැය. හරි. හොඳට බලන්න මෙතන අහන්නේ මොකක්ද? විකිණීමට තිබූ තොගයේ පිරිවැය. විකුණුම් පිරිවැය නෙමෙයි. අපි විකුණුම් පිරිවැය නම් හෙව්වා. විකුණුම් පිරිවැය ආව 3,21,000. ඒ වුණාට මෙතන අහන්නේ විකිණීමට තිබූ තොගයේ පිරිවැය. ඒක කොහොමද හොයන්නේ? විකිණීමට තිබූ තොගයේ පිරිවැය හොයන්නේ කොහොමද? විකිණීමට තිබූ තොගයේ පිරිවැය. ඒක හොයන්නේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගෙනීමේ කුලී වගේ දේවල් තියෙනවනම් එකතු කරලා අන්න ඒ එන පිරිවැය තමයි විකිණීමට තිබූ තොගයේ පිරිවැය කියන්නේ. එතනින් අවසාන තොගය අඩු කළාම තමයි විකුණුම් පිරිවැය එන්නේ. ඉතින් මෙතනින් මේ ටිකෙන් නම් මේ අවසාන තොගය අඩු කරන්න කලින් තියෙන ටික එකතු කළා නම් හරි. 20000ට 3,50,000 එකතු කරලා 1000ක් එකතු කළා නම් හරි. කීයක් එනවද එතකොට? 3,50,000ට 20000ක් 3,70,000යි. තව 1000ක් එකතු කළාම 3,71,000යි. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. 36 වෙනි ප්‍රශ්නේ අහනවා සමාධිගේ ව්‍යාපාරයේ 2020-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දලලාභය. අපි හෙව්වා නේද? දලලාභය හොයන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළාම දලලාභය ආව අපිට 2,79,000ක්. නිවැරදි පිළිතුර අංක 1. 37 සමාධිගේ ව්‍යාපාරයේ 2020-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම මේක කොහොමද හොයන්නේ? මුළු ආදායම කියන්නේ ඔයා මෙතනින් තෝරගන්න ආදායම් ටික. මෙතන මහ ගොඩක් ආදායම් තිබ්බේ නැහැ. මෙතන ප්‍රධානම ආදායම තමයි විකුණුම්. හරිද? විකුණුම්. ඊට පස්සේ තව මොනවද ආදායම් තියෙන්නේ? මෙතන තියෙන මොකුත් ආදායමක් නෙමෙයි. මෙන්න මෙතන අමතර ආදායම් කියලා තියෙනවා. ඒක ආදායම. විකුණුම් ආදායමක්, අමතර ආදායම. මේ තියෙන සියල්ලම වියදම්. මෙතන ආදායම් මුකුත් නැහැ. ඉතින් ආදායම් දෙකයි තියෙන්නේ. ලක්ෂ 6යි 16,500යි. එහෙනම් 6,16,500ක් තමයි මුළු ආදායම වෙන්නේ. බලන්න. නිවැරදි පිළිතුර අංක 4. 38 සමාධිගේ ව්‍යාපාරයේ 12/31න් අවසන් වර්ෂය සඳහා බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම් සහ මූල්‍ය වියදම් වල වටිනාකම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්නද. අපි ඒවා ඒ විදිහට වෙන් කළේ නැහැ. නමුත් මේ තමයි වියදම්. එතකොට මෙතන තියෙන දේවල් වලින් වෙන් වෙලා තමයි මෙතනට ආන්සර් එක එන්න ඕනේ. මොනවද බෙදා හැරීමේ වියදම් වලට එන්නේ? බෙදා හැරීමේ වියදම් වලට මෙතනින් තියෙන්නේ එකයි. ඒ තමයි ප්‍රචාරණ වියදම්. 32,000ක් තියෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර අංක 2 හෝ 3 වෙන්න පුළුවන්. ඊට පස්සේ බලන්න
පරිපාලන වියදම් මොනවද කියලා. මොනවද මෙතනින් පරිපාලන වියදම්? මෙතනින් වේතන පරිපාලන වියදමක්, ෂය පරිපාලන වියදමක්, විදුලිය පරිපාලන වියදමක්. මෙතන හොඳට මතක තියාගන්න මේ ෂය මොන ෂයද? ලී බඩු වල ෂය. ඒකයි ඒක පරිපාලන වුනේ. හරිද? මෝටර රථ උනත් පරිපාලන තමයි. හැබැයි බෙදා හැරීමේ මෝටර රථ ෂය කිව්වොත් ඒක මොකටද අයිති වෙන්නේ? බෙදා හැරීමේ මෝටර රථවල ෂය අයිති වෙන්නේ බෙදා හැරීමේ වියදම් සඳහා. එතකොට මෙතනදී පරිපාලන වියදම් වලට අයිති වෙන්නේ වේතන, ලී බඩු ෂය, විදුලිය. 90000යි, 15000යි, 5000යි. එනවා එතකොට 110000. මේ දෙකටම 110000ත් ඇතුල් වෙලා තියෙනවා. එහෙනම් ඊළඟ එකෙන් තමයි අපිට වෙනස හොයන්න පුළුවන්. ඊට පස්සේ මූල්‍ය වියදම් වල වටිනාකම් මොනවද? අපි වේතන ගත්තා, ෂය ගත්තා, ප්‍රචාරණ ගත්තා, විදුලිය ගත්තා. ඉතුරු වෙලා තියෙන ණය පොලි ඒකම තමයි එතකොට මූල්‍ය වියදම් වලට එන්නේ. ණය පොලි කීයක් තියෙනවද? 60000ක් තියෙනවා. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ 32000, 110000, 60000 අංක 3. 39 වෙනි ප්‍රශ්නේ අහනවා සමාධිකේ ව්‍යාපාරයේ 2012-31 දිනට මුළු ජංගම වගකීම් වල වටිනාකම්. ජංගම වගකීම්. අපි ලියාගත්තනේ ජංගම වගකීම් දෙකක් තියෙනවා. මොනවද? උපජීවන ණය පොලි 60000ක් තියෙනවා. ගෙවිය යුතු වැටු 15000ක් තියෙනවා. 75000. නිවැරදි පිළිතුර අංක 3. 40 සමාධිකේ ව්‍යාපාරයේ 2012-31 දිනට මුළු ජංගම වත්කම් වල වටිනාකම්. ජංගම වත්කම්. අපි සටහන් කළා අවසාන තුක 50000, ණය ගැතියෝ 35000, මුදල් 7000. අපිට එනවා ජංගම වත්කම් වල එකතුව 92000ක් කියලා. බලන්න පිළිතුර නිවැරදි පිළිතුර අංක 3. හරි නංගි මල්ලි මෙතනින් මේ වීඩියෝ එක නිමා වෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කළේ 2020 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කොමර්ස් විෂයට අදාළ ෆස්ට් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න විෂය කියන්නේ 21 ඉඳන් 40 තෙක් ප්‍රශ්න තමයි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කළේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මොනවාම හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එකත් click කරන්න. අපි දාන වීඩියෝ එකක් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි comment කරන්න, හොඳ නරක හැදෙන්න ඕන දේවල් comment කරන්න. ඒ වගේම ඔයාලා වගේ තව යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න. ජය වේවා.